नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से කෙටියෙන් ධර්ම කරුණු ටිකක් මතක් කරනම් මතක් කරලා දවල් කියලා දුන්නා වගේ භාවනා කරන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ කප්ප කියලා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කතන්නකෝ බන්තේ ඥානතෝ කතම් පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසය නහොಂತಿ. ස්වාමීනි, කෙසේ දන්න කෙසේ දකින කෙනාටද මේ සවිඥානික කයෙත් බාහිර සියලු නිමිති වලත් අහංකාර මමෙන්කාර මම මගේ කියන මානානුසය නැති වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ සවිඥානික කයෙත් බාහිර සියලු නිමිති වලත් මම මගේ කියලා මානානුසය නැති වෙන්නේ කුමක් දන්න කුමක් දකින කෙනාටද කියලා. ඒ විලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කින්චි කප්ප රූපං කප්ප යම්කිසි රූපයක් තියෙනවා නම් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඖදාරික සුකුම රළු සිවුම් හීන ප්‍රනීත දුර ළඟ ඒ හැම රූපයක්ම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක්ක යුතුයි. මෙන්න මේ විදිහට දන්න කෙනාට මේ විදිහට දකින කෙනාට මේ සවිඥානික කයෙත් බාහිර සියලු නිමිති වලත් මම මගේ කියන මානානුසය නැති වෙනවා ගෙවෙනවා කියලා පෙන්වනවා. ඒ වගේම රූපේ වගේම වේදනාවෙත් සංඥාව සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේම අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ආධ්‍යාත්මික බාහිර ෆලුසියුම් හීන ප්‍රණීත දුර ළඟ මේ හැම ස්කන්ධයක්ම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දන්න කෙනාට දකින්න කෙනාට මේ සවිඥානික කයෙත් බාහිර සියලු නිමිති වලත් මම මගේ කියන මානානුසය ගෙවෙනවා. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. නේතං මම නේසෝ හමස්මින් නමේසෝ අත්තාති. මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න ඕනේ. නේතං මම
කියලා කියන්නේ පාලියේ මම කියලා කියන්නේ සිංහලෙන් මගේ කියන අදහසට. මගේ කියලා කියනකොට තණ්හාව. නේසෝ හමස්මින් කියලා කියන්නේ මම කියන අර්ථය. එතකොට මානය. ඒතම් මම කියලා කියන්නේ මගේ කියන එක. තණ්හාව. ඒසෝ හමස්මින් කියලා කියන්නේ මම කියන එක. එතකොට මානය. ඒසෝ මේ අත්තාති කියලා කියන්නේ මගේ ආත්මය කියන එක. ඒතකොට දිට්ඨිය. ඒතම් මම ඒසෝ හමස්මින් ඒසෝ අත්තාති කියනකොට තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් තුන තමයි ඒකෙන් නිර්වචනය වෙන්නේ. එතකොට නේතං මම නේසෝ හමස්මින් නෙමෙසෝ අත්තාති. මගේ නෙවෙයි මගේ වූ කිසිම දෙයක් දකින්න එපා. අතීත රූපෙවත් වර්තමාන රූපෙවත් අනාගත රූපවලත් කිසිම රූපයක මගේ වූ රූප දකින්න එපා. මගේ අම්මා මගේ තාත්තා මගේ අයියා මගේ අක්කා මගේ ගෙවල් දොරවල් යාන වාහන වූ රූප එහෙම නැත්නම් මගේ ඇහැ මගේ කන මගේ දිව නාසය මගේ වූ කිසිවක් අතීත ස්කන්ධ ටිකේ වර්තමාන ස්කන්ධ ටිකේ අනාගත ස්කන්ධ ටිකේ දකින්න එපා. එතකොට තණ්හාව නැහැ. නේසෝ හමස්මි මම වූ තමන්ගේ වූ අතීතේ හෝ වර්තමාන හෝ අනාගත හෝ කිසිදු ස්කන්ධයක් දකින්න එපා. තමන් වූ තමන්ගේ ආත්මය වූ අතීත ස්කන්ධයක්වත් වර්තමාන ස්කන්ධයක්වත් අනාගත ස්කන්ධයක්වත් දකින්න එපා කියලා. මෙන්න මෙහෙම අතීත අනාගත වර්තමාන හෝ ආධ්‍යාත්මිකව හරි බාහිරව හරි ඖදාරික කියලා කියන්නේ ඖදාරික රූප කියලා කියන්නේ ඇහැට පෙනෙන රූප, කනට පෙනෙන ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන පොට්ටබ්බේ කියන මේ දස රූප ටිකට කියන ඖදාරික රූප කියලා. හිතට හම්බ වෙන රූප තියෙනවනේ හීනෙන් පෙනෙන අපිට දැන් සිහි කරන්න පුළුවන් කෙනෙක් මරනවා සිහි කරන්න පුළුවන් අම්මාගේ රූපයක් තාත්තගේ රූපයක් ඒ වගේ හිතට හම්බ වෙන රූප ඒකට කියනවා ධම්මායතන පරියාපන්න රූප කියලා. ඒ රූපයට කියනවා සුකුම රූප කියලා. ඒ රූප වලට කියනවා සුකුම රූප කියලා. එතකොට ඖදාරික රූප වේවා සුකුම රූප වේවා හීනං වා පනිතං වා. හීන රූප කියලා කියන්නේ අප්‍රිය හිතෙන, අමනාප හිතෙන, අකමැත්ත හිතෙන, දුර්වර්ණ වූ, කැත වූ, ලෝකය අවමන් කරන රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා, සිතට සිහි වෙන රූපයක් වේවා, ඒක හීන රූප. ප්‍රණීතයයි සම්මත, ලෝකයේ කැමැති, ප්‍රිය වූ, මනවඩන, සතුට ඇති වෙන රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා, සිතින් සිහි කරන රූපයක් වේවා, ඒවා ප්‍රණීත රූප. හීනං පනිතං යන් දුරේ සම්තිකේවා. තමන් ළඟපාත අහල පහල තියෙන රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝ ඈතක තියෙනවා කියලා හිතෙන රූපයක් වෙන්න පුළුවන්. මෙන්න මේ 11 පොළම
හැම රූපයක්ම මගේ නෙමෙයි, මමත් නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි කියලා දකින්න ඕනේ කියලා. එතකොට මේ හැම රූපයක්ම මම නෙමෙයි, මගේත් නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි කියලා දකින්නේ කොහොමද අපි? අපිට එහෙම දකින්න නම් අපි රූපය ගැන හොඳට දැනගෙන තියෙන්න ඕනේ. ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්ංගම. මේ රූපයි, මේ රූපයන්ගේ ඇතිවීමයි, මේ රූපේ නැතිවීමයි කියලා හොඳට පෙවුනොත් රූපයක් හැදෙන්නේ, රූප කියලා යමක් තියෙනවා නම් ඒ රූප ඔක්කොම මෙන්න මේච්චරයි. ඒ රූප හැදෙන්නේ මෙන්න මේ හේතුවෙනුයි. මෙන්න මේ හේතුව නැති වෙනකොට මෙන්න මේ රූප ඔක්කොම නැති වෙනවා කියන එක හොඳට පෙවුනොත් පෙනෙනවා නම් ඉබේම ඒ හැම රූපයක්ම මමවත්, මගේවත්, මගේ ආත්මවත් වූ රූප තිබුණත් නෙමෙයි, තියෙනවත් නෙමෙයි, තියෙන්නේද නෙමෙයි කියන නෝනේ ලපතිටිනවා. තේරුණා නේද? ඒ හැම රූපයක්ම මගේ රූප, මම වූ රූප, මගේ ආත්මේ වූ රූප කියලා නොදකිනවා නම්, දකින්න නැත්තම්, Tamanට එහෙම පෙනෙන්නේ නැත්තම් මේ ආධ්‍යාත්මික කායේ බාහිර සියලු නිමිති වල මානානුසය මම මගේ කියන කෙලෙසේ මිම්ම මාන අනුසය නැති වෙනවා. ඒ විදිහට මානානුසය නැති වෙන විදිහට මගෙත් නෙමෙයි, මමත් නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි කියලා දකින්න නම් එයා දැකලා තියෙන්න ඕනේ රූපය කියන එක මොකක්ද? හේතු ප්‍රත්‍යයයි. රූපය කියන එක පටිච්ච සමුප්පන්නයි. පටිච්ච කියලා කියන්නේ හේතු කියන එක. සමුප්පන්න කියන්නේ හට ගන්නවා කියන එක. පටිච්ච සමුප්පන්නයි. හේතුන්ගෙන් හට ගන්නවා කියන එක. පටිච්ච සමුප්පාද සහ පටිච්ච සමුප්පන්න කියලා ධර්මතා දෙකක් තියෙනවා. පටිච්ච සමුප්පන්නය පටිච්ච සමුප්පාදයක් වෙනවා, පටිච්ච සමුප්පාදේ පටිච්ච සමුප්පන්නයක් වෙනවා. එතකොට ඒ කිව්වේ පටිච්ච සමුප්පාද කියලා කියන්නේ, සමුප්පාද කියලා කියන්නේ ප්‍රත්‍යයන් උපදවන කියන අදහසින් හේතුව හඳුන්වනවා, ඵලයන් උපදවන අදහසින් පටිච්ච සමුප්පාදයි කියලා. ඵලය හඳුන්වනවා පටිච්ච සමුප්පන්නයි කියලා. අපි කිව්වොත් තාත්තා කෙනෙකුට කියනවා පටිච්ච සමුප්පාද කියලා. ඵලයක් උපදවනවා, හේතුව. පුතාට කියනවා පටිච්ච සමුප්පන්නයි කියලා. තාත්තා පටිච්ච සමුප්පාදයක්, පුතා පටිච්ච සමුප්පන්නයි. ඒ පුතාට පුතෙක් උපන්නොත් මේ පටිච්ච සමුප්පන්නයි කියපු එකට කියන්න වෙනවා පටිච්ච සමුප්පාදයි. එයාට ඒ මොනුපුරාට පටිච්ච සමුප්පන්නයි. 100ට සාපේක්ෂව මෙයා පුතා පටිච්ච සමුප්පන්නයක්, මොනුපුරාට සාපේක්ෂව මෙයා පටිච්ච සමුප්පාදයක්. ඒ වගේ හැම දෙයක්ම පටිච්ච සමුප්පාදද වෙනවා, පටිච්ච සමුප්පන්නද වෙනවා. තේරුණා නේද? දැන් පටිච්ච සමුප්පාදයේදී අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන කියන මේ හැම අංගයක්ම පටිච්ච සමුප්පාදද වෙනවා, පටිච්ච සමුප්පන්නද වෙනවා.
අවිද්‍යාව පටිච්ච සමුප්පාදයි, සංකාරය පටිච්ච සමුප්පන්නයි. සංකාරය පටිච්ච සමුප්පාදයි, විඥානය පටිච්ච සමුප්පන්නයි. විඥානය පටිච්ච සමුප්පාදයි, නාම රූප පටිච්ච සමුප්පන්නයි වෙනවා. ඒ වගේ. එතකොට රූපය කියන එක අපිට හොඳට තේරෙන්න ඕනේ පටිච්ච සමුප්පන්න දෙයක්. මොකද්ද පටිච්ච සමුප්පාදේ? රූපේ. ආහාර ප්‍රත්‍ය. ආහාරය කියන එක පටිච්ච සමුප්පාදයක් නැත්නම් ප්‍රත්‍යක්. ප්‍රත්‍ය සමුප්පන්නයි රූපය. යම් කිසි රූප කියලා යමක් තියෙනවා නම් දැන් අපි මෙච්චර කාලයක්ම හිතාගෙන හිටියේ තියෙනවනම් තියෙන රූප සත්වයන්ගේ රූප, පුද්ගලයන්ගේ රූප, මිනිස්සුන්ගේ රූප, ගොඩනැගිලි වල රූප කියලානේ නේද? නමුත් ඔය අපේ ලෝකේ, ඔය අපේ ප්‍රපංච සංඥාව ඇතුලේ ඔය තමයි මගේ වූ රූපවල හැටි. මම වූ රූපවල හැටි. මගේ ආත්මය වූ රූපවල හැටි තමයි ඒ විස්තරය. නමුත් ඒ මගේ ආත්මය කියන කෙලෙසිට ඉඩ නැහැ. රූපයක සැබෑම ස්වභාවය දැක්කොත්. යම් කිසි අතීත අනාගත වර්තමාන අජත්තං වල කියලා කියන තමා තුල බහිද්ධාවා කියලා කිව්වේ බාහිර, ඖදාර්ග කියලා කිව්වේ පටිඝ සම්පස්සේ නැත්නම් ස්පර්ශ ආයතන පහ, සුකුම කියලා කිව්වේ ධම්මායතන පරියාපන්න රූප සිතට පෙනෙන රූප හීනෙන් පෙනෙන මට්ටමේ රූප, හීන රූප, ප්‍රණීත රූප, දුර රූප, ළඟ රූප කියන මේ සියලුම රූප වල යතහ භූත ස්වභාවය. යතහ භූත කියලා කියන්නේ මොකද්ද? භූත කියන්නේ ඌ. අපි කියන්නේ අභූත චෝදනාවක් කියලා. අභූත කියන්නේ නොවූ දෙයක් කියන එක. භූත කියන්නේ ඌ. යතහ භූත කියලා කියන්නේ යම්සේ පවතින. යම්සේ ඌ සැබෑවටම පවතින. මේ රූපයන්ගේ සැබෑවටම පවතින ස්වභාවය තමයි මොකද්ද? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. යම් කිසි රූප කියලා යමක් තියෙනං ලෝකේ මේ 11 පොළෙන් හොඳට මතක තබා ගන්න. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ මහ භූත සහ මහ භූත නිසා මහ භූත ඇසුරු කරගෙන පවතින රූප, ඒකට කියනවා උපාදාය රූප කියලා. මෙන්න මෙබඳු රූප ටිකක් විතරමයි තියෙන්නේ. රූපවල මිනිස්සුන්ගේ, සත්තුන්ගේ, ගෙවල් දොරවල් වල රූප නැහැ. යම් කිසි රූප කියලා යමක් තියෙන්නේ මොනවද? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතු නිසා පවත්නා රූපත් කියලා යම් වෙලාවක දැක්කොත් එදාට සතර මහා ධාතුයේ හෝ උපාදාය රූපවල කොහොමද නෑදෑයෝ ඉන්නේ? කොහොමද ගෙවල් දොරවල් තියෙන්නේ? කොහොමද ඉඩකඩ යාන වාහන තියෙන්නේ කියලා අපිට ඉබේමයි පේන්නේ. අපි ඒකට උපමාවක් ගනිමු. අපි කියමු ගඩොල්, වැලි, සිමෙන්ති ටිකක් අරගෙන අපි බිත්තියක් බඳිනවා. ගඩොල්, වැලි, සිමෙන්ති
වතුර ওই ටික එකතු කරගෙන අරගෙන බිත්තිය බඳිනවා. හදලා බිත්තිය කපරාදු කරලා සුදත් බඳිනවා. දැන් නිකමට අපි හිතමු ඕන දැන් බිත්තිය කියන ටිකට හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ ද්‍රව්‍ය ටිකක් එකතු වෙලා. ඊට පස්සේ මුළු බිත්තියම වැහෙන්න අපි පස්සේ චිත්‍රයක් අඳිනවා. මුළු බිත්තියම වැහෙන්න චිත්‍රයක් අඳිනවා දැන් අපි. ඊට පස්සේ දැන් ඈත ඉඳලා ඇහෙන් බැලුවොත් අපිට පේන්නේ මොකක්ද? චිත්‍රය. දැන් බිත්තිය පේනවද අපිට? නෑ. දැන් බිත්තිය සම්පූර්ණව වැහෙන්නම ඇඳලා තියෙනවා මොකද්ද? චිත්‍රය. ඇහැට පෙනෙනවා චිත්‍රය. හොඳයි. පෙනෙන චිත්‍රය අල්ලන්න කියලා අපි අත දැම්මොත් ගිහිල්ලා අත හැපෙන්නේ මොකේද? බිත්තියේ. ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියේ. අතට චිත්‍රය අහුවෙන්නේ නැහැ. ඇහැට බිත්තිය අහුවෙන්නේ නැහැ. තේරෙනවද නේද? උපාදාය කියලා කියන්නේ අසුරු කරගෙන පවතිනවා. දැන් චිත්‍රයට කිසිම වෙලාවක තනියම පවතින්න බෑ. බිත්තිය අසුරු කරගෙනයි දැන් චිත්‍රය කියන එක පවතින්නේ. තේරෙනවද නේද? උපාදාය කියලා කියන්නේ චතුන්නංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතුන් උපාදාය කරගෙන තියෙන රූපය. ඒ රූපෙන් සතර මහා ධාතුවම දැක්ක යුතුයි මිසක ඒ කියන්නේ සතර මහා ධාතුව අත නොහැර ඒ රූපේ පවතින්නේ නැහැ. පවතින්න බෑ. දැන් අපිට චිත්‍රේ නැතුව බිත්තියට තියෙන්න පුළුවන්. බිත්තියක් හෝ යම් ඒ වගේ පුවරුවක් ආධාරයක් නැතුව චිත්‍රයක් තියෙනවද? තියෙන්න පුළුවන්ද? පවතින්න පුළුවන්ද? බෑ. එතකොට චිත්‍රයට කියනවා උපාදාය රූපයක් කියලා. අපි නිකම්ට කිව්වොත් මෙතන බිත්තිය උපාදාය කරගෙන මේ චිත්‍රය පවතින්නේ. බිත්තිය උපාදාය කරගෙනයි චිත්‍රය පවතින්නේ. කිසිම වෙලාවක බිත්තිය එතන තියෙද්දි චිත්‍රය විතරක් ගන්න බෑ. අපිට චිත්‍රය ගන්න නම් ගන්න වෙනවා මොකද්ද එහෙමනම්? බිත්තියත් එක්ක මේක අසුරු කරගෙන පවතින මහ භූත ටිකත් එක්කම. ඇස් ඉදිරි පිටට ආපු හැම රූපයක්ම උපාදාය රූපමයි. ඒ හැම රූපයක්ම මහ භූත ටික බදාගෙනම තිබුණා මිසක මහ භූතයන්ගෙන් වෙන්ව රූප තිබුණේ නැහැ. අපි ওই උපාදාය රූපෙට තව මිම්මක් ගත්තොත් වතුරක් මත පතිත වෙලා තියෙන ගොඩනැගිල්ලක හෝ ගහක වැලක ඡායාවක් අපිට දකින්න බැයිද වතුරේ? පුළුවන්. අන්න ඒ වතුර මත පතිත වෙලා තියෙන ඡායා රූපයට කියනවා උපාදාය රූපය කියලා. උපාදාය රූපෙට හොඳම මිම්ම තියාගන්න ඒක. ඇහැට පේනවා. හැබැයි අල්ලන්න කියලා අත දැම්මොත් අත ගිහිල්ලා හැපෙන්නේ කොහෙද? වතුරේ. වතුර කියන්නේ මහ භූතයන්ටයි ආපෝ ධාතුව. ආපෝ ධාතුව ඇසුරු කරගෙන දැන් මේ චිත්‍රය තියෙනවා. කිසිම වෙලාවක වතුර ටිකේ තියෙන මේ ඡායාව අපිට ඔසවලා ගන්න පුළුවන්ද? කිසිම වෙලාවක ඔසවලා ගන්න බෑ. ඉතින් අපිට පෙනෙන දේ ඔසවලා ගන්න නම් ඒක පතිත වෙලා තියෙන ද්‍රව්‍යත් එක්කම අපි කියමු බේසමකට
තියෙන වතුරට ඡායාව වැටලා තියෙනවනම් ඡායාව ගන්න බෑ අපිට බේසමත් එක්ක මිස්සුත් ඒකේ වතුරත් එක්ක මොන්න ඡායාව ළඟට ගත්ත හැකිනේ. ඒ වගේ මේ ඇහැට පෙනෙන හැම රූපයක්ම මහ භූත ටික උපාදාය කරගෙන තියෙන්නේ. කිසිම වෙලාවක මේ පෙනෙන රූපය අපිට ඔසවලා ගන්න බෑ. ළඟට ගන්න බෑ. උපාදාය රූපේ ළඟට ගන්න බෑ. දුරස් කරන්නත් බෑ. ළඟට ගන්නත් බෑ, දුරස් කරන්නත් බෑ. අපිට ඒක ඔසවලා ගන්න බෑ. ඒ රූපය ඇසුරු කරගෙන තියෙන මහ භූත රූප මිටිය ලං කරනකොට පෙනෙන දේ ලං වෙනවා වගේ පෙනෙන්නේ අපිට. අපිට පෙනෙන දේ ළඟට ගන්න වෙන්නේ මහ භූත ටිකටත් නෑදෑකම් කියාගෙනම ඒකේ තියෙන ආදීනවත් විඳින්මින්ම මිසක එහෙම නැතුව ඇහැට පෙනෙන රූපය ඇසුරු කරන්න වෙන ක්‍රමයක් නෑ. තේරුණාද? ඒ වගේ එතකොට අපිට ඔන්න ඔය බඳු රූපයක්මයි අර වතුරට පතිත වෙච්ච ඡායාව බඳු බිත්තිය ඇසුරු කරගෙන පවතින චිත්‍රයේ බඳු රූපමයි ඇස් ඉදිරි පිටට ආවේ. ඒ රූප මහ භූත ටික ඇසුරු කරගෙන පවතින චිත්‍ර මාත්‍රයක්, රූප මාත්‍රයක් කියලා අපි කවදාවත් ඉගෙනගෙන නැහැ, උගන්වලා නැහැ, දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ මේ පෙනෙන රූපයම ඒක අඩංගු ද්‍රව්‍යත් පෙනෙන දෙයටම අයිති, පෙනෙන දේ ඒ අඩංගු ද්‍රව්‍යයටම අයිති කියලායි. ඒ හින්දා අපිට තේරෙන්නේ අපි දැකපු රූප ළඟට ගන්න පුළුවන්, අල්ලා ඉඹින්න පුළුවන්, අල්ලලා ගඳ සුවඳ බලන්න පුළුවන්, රස විඳින්න පුළුවන් වගේ තැනකින් තමයි අපේ මනස හැදිලා තියෙන්නේ. මේ රූපයන්ගේ සැබෑ ස්වභාවය නොදකින නිසා. ඉතින් මහ භූත රූප කියන්නේ මොනවද? උපාදාය රූප කියන්නේ මොනවද කියලා වෙන වෙනම ඉස්සෙල්ලා ඉගෙනගෙන ඒ රූපය ටික පිරිසිඳ දකින්ද ඉගෙන ගත්තට දැන් අපි කිව්වොත් රූපේ පේනවා අල්ලන්න බෑ. වර්ණ රූපය පෙනෙනවා අහුවෙන්නේ නැහැ. කයට ගැටෙන දේ ගැටෙනවා පේන්නේ නැහැ කියලා කිව්වොත් අපිට පිළිගන්න බෑ. පිළිගන්නේ අපි. ඇයි මේ පේන්නේ ගැල්ුවේ නැද්ද කියලා වගේ තැනකින් තමයි හිතෙන්නේ අපිට. නේද? අපේ ප්‍රපංච මනස හැදිලා තියෙන්නේ පේන දේ අල්ලන්න පුළුවනි, අල්ලන දේ පේනවා වගේ. ඒ අපි රූපයේ සැබෑ ස්වභාවය නොදන්නාකම, නොදකින්නකම නිසා. බිත්තියේ ඇඳපු චිත්‍රේ පේනවා, අල්ලන්න බෑ. බිත්තිය අල්ලන්න පුළුවන්, පේන්නේ නැහැ. ඒ වගේ යම් වෙලාවක මේ රූප ටික ඔය මම එක උපමාවක් විතරයි ඇහැට පෙනෙන තැනකින් කිව්වේ. නමුත් ඔය වගේ කන කියලා කියන්නේ, ශබ්දය කියලා කියන්නේ, නාසය කියලා කියන්නේ, ගන්ධය කියලා කියන්නේ, දිව කියලා කියන්නේ, රස කියලා කියන්නේ, කය කියලා කියන්නේ උපාදාය රූපමයි. කයට ස්පර්ශ වෙන පොට්ටබ්බ ධාතුව විතරයි මහ භූත. පොට්ටබ්බ ධාතුව කයට ගැටෙන වස්තු උපාදාය නෙමෙයි, මහ භූතමයි. ඇල්ලුවොත් හැපෙන්නේ බිත්තිය, අත දැම්මොත් හැපෙන්නේ වතුරේ. කෙලින්ම මහ භූත ටිකම.
කායට ගැටෙන්නේ පොට්ටබ්බේ. හිතට සිහි කරන්න පුළුවන් රූපේ උපාදායයි. ඔන්න ඔය මහ භූත සහ උපාදාය කියන ටික අපිට පිරිසිඳ දකින්න පුළුවන් නම් පිරිසිඳ දැක්කොත් අතීතයේදීත් ඇස් ඉදිරි පිටට ආපු රූප තිබුණා නම් තිබුණු හැම රූපයක්ම මෙබඳුයි. දැන් එන හැම රූපයක්ම මෙබඳුයි. අනාගතයට බලන්න කියලා ගියාමත් හම්බ වෙන්නේ අල්ලන්නවත් බැරි පෙනීමක් විතරක් වෙන රූපයක් විතරයි කියන නුවණ යට එනවා. ආධ්‍යාත්මික තමන් කියන පැත්තේ වේවා බාහිර වේවා යම් කිසි රූපයක් තියෙනවා නම් ඒ හැම රූපයක්ම උපාදායයි කියන නුවණ එනවා. කයට ගැටෙන පොට්ටබ්බ ධාතුව විතරමයි මහ භූත නියෝජනය වෙන්නේ. රූප ගුඩවල් වශයෙන් ආයතන වශයෙන් ගැහුවොත් 11ක් තියෙනවා. රූපේ නියෝජනය වෙනවා ආයතන වශයෙන් 11ක. ඇහැ රූපයක්, ඇහැට පෙනෙන රූපේ රූපයක්, කන රූපයක්, කනට ඇහෙන ශබ්දේ රූපයක්, නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බේ හිතට දැනෙන ධම්ම රූප කියලා රූපය නියෝජනය වෙන 11 පොළක. ඔන්න ඔය රූප ටික පිරිසිඳ දැක්කොත් කාම ලෝකේ නැතකම් නැහැ. කාම වස්තු කාම භාණ්ඩ නැහැ. නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමෙයි. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකේ චිත්‍ර තියෙනවා. දැන් ඔය පෙන්නපු ඔක්කොම රූප චිත්‍ර. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකේ චිත්‍ර තියෙයි. නේතේ කාම යානි චිත්‍රානි. මේ චිත්‍ර මේ ලෝකේ චිත්‍ර තියෙනවා. ඒවා කාම නෙමෙයි. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ. ඒ චිත්‍ර ආරම්භය පුරුෂයාගේ මනස තුල ඇති සංකල්පයයි රාගයයි දෙකටයි කාම කියලා කියන්නේ. ඔය චිත්‍ර මිනිස්සු කරගෙන පුද්ගලය කරගෙන සත්තු කරගෙන තමන්ව කරගෙන ඇසුරු කරන්නේ අපේ මනසින්. අපි ඊයේත් මතක් කළා චිත්‍රපටයක හෝ ටීවී එකක පෙනෙන චිත්‍ර ඔක්කොම චිත්‍රපටයක් නේ. චිත්‍ර වලින් හැදිච්ච පටියක්. හරිද? චිත්‍රපටයක් ඒකේ. නමුත් නේතේ කාම යන චිත්‍රයන් ලෝකේ ඒ ලෝකේ චිත්‍ර ටිකක් තියෙන්නේ. කාමයක නෑ. ඒ ආරම්භය සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ. ඒවා ද්‍රව්‍ය හැටියට පුද්ගලය හැටියට කෙනෙක් දේවල් හැටියට අපේ මනස තුල හදාගත්ත මෙන්න මේ ගොට්ටයි ගොන්නයි කාමය කියලා කියන්නේ. අපේ මනසේ තියෙන කාම වස්තුව කාමය අර චිත්‍රය මත පතිත කළාම ඒකට කියනවා වස්තු කාමය කියලා. එතකොට මේ චිත්‍රයෙන් අපිට කෙනෙක් වෙනවා. ඒකයි දැන් ටීවී එකේ තියෙන රූපෙටත් බලලා අඬන්න පුළුවනි. සතුට වෙන්න පුළුවනි. නේ? අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇස් ඉදිරි පිටට ආපු චිත්‍ර රූප තිබුණා නම් ටීවී එකේ උපමාවට බඳු උපමාවෙන් තබා ගන්න ඒබඳු රූපමයි ආවේ. ඒබඳු රූප ඇතුලේ සජීවීව පුද්ගලයෝ හිටියද? ඉන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට
ඉබ්බදු රූප ඇතුලේ සජීවී පුද්ගලයෝ ඉන්නවා තියනවා කියන හැඟීමක් අද දවසේ තියෙනව නේද අපිට? ඉබ්බදු හැඟීමක් එක්ක තියෙන ඇලීම් බැඳීමකුත් අපේ මනසේ තියෙනව නේද? මෙන්න මේ ටිකයි පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කිව්වේ. මෙන්න මේ ඇලීම් බැඳීම් එක මේ රූප සත්වයන්ගේ පුද්ගලයන්ගේ දේවල් කාරණා වෙච්ච රූප ටිකක් තියෙනවනේ. ඒ වැනි ආදරේ සෙනෙහස කියන ටික අම්මා මරුණා තාත්තා මරුණා දුව පුතා මරුණා කියලා අපිට අඬන්න වැළපෙන්න පුළුවන් සම්පූර්ණ කතාවක්. සැබෑවටම ජීවත් වෙන කෙනෙක් ඇති බවට සජීවීකරණ කරපු ලෝකයක් ඇති ගතියක් අපේ මනස තුල තියෙනවා. මෙන්න මේ මනස තුල තියෙන මේ පංච උපාදාන ස්කන්ධය කියන මෙන්න මේ ගතියටයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. ඔය දුක්ඛ සත්‍ය නැත්තම් ඔය පංච උපාදාන ස්කන්ධ ලෝකේ. ඒකට ඔයගොල්ලන්ට හොඳට තේරෙන්න ඕනේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම යම් කිසි රූප ටිකක් තිබුණා නම් ඒ හැම රූපයක්ම ටීවී එකේ තිබුණු රූප බඳු, ජලයේ පතිත වෙච්ච රූප බඳු, බිත්තියක ඇඳපු චිත්‍රයක් බඳු ඌ රූප ටිකක්ම තිබුණේ. අතීතයේ තිබුණේ දැන් තියෙන්නේ අනාගතයට හම්බ වෙන්නේ ඒ බඳුම රූප. ආධ්‍යාත්මිකත් බාහිරත් ඒ බඳුම රූප. අන්නේ ඒ රූපේ ඒ ස්වභාවය ඕගොල්ලන් යම් දවසක දැක්කොත් එදාට මේ ශරීරේ මම කියන මේ සියලු නිමිති වල මගේ කියන මෙන්න මේ මානානුසය ගෙවෙනවා. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එමස්මින්ච සවිඥානිකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසය නොහොಂತಿ. කොහොම දකින්න කෙනාටද අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛං වා හීනං වා පනිතං වා යන්දුරේ සම්තිකේ වා සබ්බං රූපං නේතම්මම නේසෝ හමස්මින් නමේසෝ අත්තාති ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං. මෙන්න මෙහෙම ඇත්ත ඇති ඇතිය නුවණින් දැක යුතුයි. දැන් මේ අපි දකින්නේ අපිට ශ්‍රද්ධාව ඇති වෙන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි සුවක්ඛාතෝ භගවතා ධම්මෝ භාගතුන් වහන්සේ මනාවකට දේශනා කරලා තියෙනවා කියලා අපිට මේක ඇත්තයි කියලා පේන්නේ නැහින්දා. කියන්නේ ටීවී එකේ ඇස් ඉදිරි පිටට ආපු රූපය අපි නිකමට කිව්වොත් තථාගතයන් වහන්සේගේ වචනකින්ම ටීවී එකේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ සත්‍යයක් පුද්ගලයෙක් නෙවෙයි. ඒ ආරම්භය සත්ත්ව පුද්ගල හැඟීමක් සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ රූප ටිකක් තමන්ම හදාගෙන ජරා මරණ දුක් විඳින්න තමනුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කිව්වොත් අපිට ඒක තේරෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනකොට අපිටත් තේරෙනවා ඇත්තනේ ටීවී එකේ වීදුරු ඇතුලේ මිනිස්සු නැහැ, සත්‍ය පුද්ගලයෝ නැහැ, වයර් කන්ඩෙන්සර් ට්‍රාන්සිස්ටර් වගේ කිය ඔය කැලි ටිකක් තමයි තියෙන්නේ කියලා අපිට හොඳට පේනවා. ඒ බඳු තැනක ඒ රූපේ දිහා බලන අරමිනියට පිහියෙන් එන්න නේද අනේ අර ළමයට කරපු වෙනස්කම නේ අර මිනිස්සු අහිංසකයි කිය අපි සත්පුද්ගල භාවයෙන් දුක් විඳින්න පුළුවන්කමක් අපිට තියෙයි නං. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළොත් මේ දෙක වෙන් කළා. ඇස් ඉදිරි පිටට හම්බ වුනේ අතීතයේදී දැකපු චිත්‍රපටි වල තිබුණු රූපයකුත් දැන් දකින චිත්‍රපටි වල රූපයකුත් අනාගතයේ පෙනෙන චිත්‍රපටි වල රූපත් සමානවමයි. හැමදාම ඒ රූප වල ඇත්ත නොදන්න කම නිසා ඒ රූපය හිතෙන් හදාගෙන හිතට අරගෙන ඒ රූපේ කෙනෙක් පුද්ගලයෙක් සත්‍යයක් කළා හිතින් ගන්න එකට තමයි පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙනවා කියලා කියන්නේ. එතකොට පංච උපාදාන ස්කන්ධ ලෝකේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියනකොට ඒකේ තියෙනවා ඒ පංච උපාදාන ස්කන්ධ ලෝකේ අම්මලා තාත්තලා දුවලා පුතාලා නෑදෑයෝ රන් රිදි බොහොම වටිනා වස්තු ගොඩ තියෙනවා පංච උපාදාන ස්කන්ධ ලෝකේ.
හැබැයි ආයතන ටිකේ තිබුණේ ආයතන ටිකේ තිබුණේ තියෙන්නේ ශුන්‍යතාවය නේද? එතකොට අන්න ඒ ටිකයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මේ රූපය පිරිසිඳ නොදකින්න කම නිසායි උඹලා දුක් විඳින්නේ බොරුවට මේ මනසින් කෙලෙසයකට ප්‍රපංචයකට මේක තථාගතයන් වහන්සේම කිව්වා කියන තැනකින් නෙමෙයි අපිට තේරෙන්න ඕනේ නුවණක් තියෙන කෙනෙකුට සාමාන්‍ය මට්ටමක හෝ නුවණක් තියෙන කෙනෙකුට මොනතරම් ඇත්තද චිත්‍රපටිය බලන සිද්ධියේදී බලන්න අපිට පුද්ගල භාවයෙන් දුක් විඳිනවා නම් හොඳට සිහිය ඇතුව චිත්‍රෙ පැත්තට හිත තියලා බැලුවාම එතන තියෙන ශුන්‍යතාවයක් කියන තැනක අපි සත්පුද්ගල භාවයෙන් දුක් විඳිනවා නම් අපි මොනතරම් මෝඩද? ඒ වගේම එහෙනම් අතීතයේදී ඇස් ඉදිරියට ආපු හැම රූපම උපන්තුම ශුන්‍යතාවයකින් නම් අපි අනේ අම්මට කොහොමද දන්නේ තාත්තට කොහොමද දන්නේ අයියා අක්කට කොහොමද දන්නේ නැත්තම් මගේ ගෙදර දැන් මොකක් වෙලාද දන්නේ කියලා හිතනකොට හිතන්න ටීවී එක දිහා බලාගෙන ඒකේ රූපෙට අඬන මිනිස්සයයි අපි මෙහෙම හිත දුක් වෙන සතුට වෙන අඬන අපේ මනසයි අතර වෙනසක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා පෙන්වුවේ මෙන්න මේ ලෝකෙට. මනස තුල අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නෑදෑයෝ ඉන්නවා කියලා පෙනෙන ලෝකෙට. ඔය දුක්ඛ පංච උපාදානස්කන්ධ ලෝකය ඇති වෙලා තියෙන්නේ ඇහැට පෙනෙන රූපයේ ඇත්ත නොදන්නා කම නිසා රස විඳ ගැනීම අනුව බලපු කම නිසායි. ටීවී එකට පතිත වෙච්ච රූපේ ඇත්ත දැක්කෙත් නෑ, ඇත්ත බලන්න අපිට ඕන කමක් තිබුණෙත් නෑ. නමුත් කකුල ඇස් ඉස්සරහට දාගෙන ඉන්නවා වගේ ඒ පැත්තටම නැඹුරු වෙලා ඒ තුලම හිත අඳුරපු වැරද්දටයි මනස තුල පැත්තකට ගියාම හොඳ චිත්‍රපටි කතාවක් අපිට ඉතුරු වෙනව නේද? ඉතුරු උනේ ඇහැට පෙනෙන රූපේ අවිද්‍යාවගේ වැස්ම දුරු වෙලා තණ්හාව නැති වුණොත් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ දුකෙන් මිදෙනවා. අතීතයේදී මට නොඋනේ නම් දැන් මට නොවේ නම් අනාගතයේදී මට නොවන්නේ නම් මොනතරම් සැහැල්ලුවක් තියෙද මමද නොහිටියනම් දැනුත් මම නොවේ නම් අනාගතයටත් මම නොවන්නේ නම් මගේ වූ දෙයක්වත් නැත්තම් තිබුණෙත් නැත්තම් තියෙනවත් නෙමෙයි නම් තියෙන්නේද නැත්තම් මට දුක් විඳින්න ශේෂ්ත්‍රයක් නැහැ. එතකොට මේ විදිහට මේ රූපේ ඇත්ත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇති උනේ රූපේ ඇත්ත නොදන්න අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගෙන් යුක්ත වීම නිසායි මේ කය හටගත්තේ. නැත්තම් මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ හටගත්තේ. අවිද්‍යාවගේ වැස්ම දුරු වුණොත් තණ්හාව නැමැති විස දෝෂය අතහැරෙනවා. මේ පෙනෙන අරමුණට නැඹුරු වෙලා ඇලිලා ඉන්න ගතිය අතහැරෙනවා. එහෙම වුණොත් මනස තුල මේ ලෝකය අතහැරෙනවා. ලෝක නිරෝධය වෙනවා. පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා කියලා පෙන්නලා ප්‍රතිපදාව පෙන්වන සම්මාදිට්ඨිය. ඒ නිසා රූපේ ඇත්ත ඇති හැටි දකින්න. මොකද්ද? හැම රූපයක්ම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, මහ භූත සහ උපාදාය රූපයි කියලා දකින්න කියලා පෙන්නනවා. සම්මාදිට්ඨිය. ඔන්න සම්මාදිට්ඨියෙම රූපේ ඇත්ත ඇති හැටි රූපේ දැකලා අවසන් වෙනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය මහ භූත සහ උපාදාය රූපයි කියලා පිරිසිඳ දැකපු දවසට කාමෙන් සම්පූර්ණ ඈතර වෙනවා. කාම භවයෙන් මිදෙනවා. රූපේ පිරිසිඳ දැක්ක වෙනවා. නමුත් අපි ඕක ඇහුවට අපිට බෑ, බරයි බලයි බර වැඩි තව කිව්වට ඔය කොච්චර කිව්වත් මහ භූත සහ උපාදාය රූපයක්මයි තිබුණෙත් තියෙන්නෙත් එන්නෙත් කිව්වට
gedhi pitimai hamba wenne. ඒ නිසා රූපය පිරිසිඳ දකින්ද උපකාරක ධර්මයක් හැටියට ප්‍රාථමික කොටසක් හැටියට ගන්නවා අපි මොකද්ද? කායගත සතිය. කායගත සතිය කියලා කියන්නේ ලොකු මේ රූපයේ පිරිසිඳ දකින්ද යන ලොකු දර්ශනයකට මුල් වෙන මං කිව්වේ භ්‍රමචර්යාව සහ ආදි භ්‍රමචර්යික කියලා කොටස් දෙකකට බෙදෙනවා කියලා. සියලුම රූප මහ භූත සහ උපාදාය රූපයි කියලා දැක්කොත් දකින්න මට්ටම භ්‍රමචර්යාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරිසිදුවම පේනවා. නමුත් තාම ඒකට බැයි නම් එයා ආදි භ්‍රමචර්යාවට මුල් වෙන කොටස බලන්න වෙනවා. අපි උපමාවක් කිව්වොත් අද අපි කරන්නේ කොහොමද කියලා දන්නවද? ටීවී එකේ පෙනෙන රූප පෙනෙනකොට ඒ රූප ඇතුලේ මිනිසුන්ගේ මේ රූපය හැදලා තියෙන කේස් ලොම් නියදත් හම්මස්නහර වකුගඩු හදවත ආත්මාව දලඹු මේ වගේ කොටස් ටිකකින් නේද හැදිලා තියෙන්නේ කියලා ටීවී එකේ තියෙන රූපෙ දිහා අපි බැලුවොත් හරිද? වැරදි. නමුත් වෙන ක්‍රමයක් නැහැ. අද අපි බලන මේ රූපේ විදර්ශනා කරන කායගත සතිය මට්ටම පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ ඔය බලන එක තුල තව අවිද්‍යාවේ වැස්ම තියෙනවා ටිකක්. තේරුණාද? පිරිසිදුම තාම අපි රූපේ දකින්නේ නැහැ. දැන් ඇත්තටම ටීවී එකේ පෙනෙන රූපය ඇතුලේ කුණප කොටස බලන්න යමක් තියෙනවද? මේ වර්ණ සටහනක් කියන දැක්ම විතරම ඉතුරු වෙන්න ඕනේ නේ. ඒ වගේ මේ රූපේ තාම අවිද්‍යාව ඇතුලේ අපි හුරු වෙනවා මේ අවිද්‍යාව එච්චරට බරයි එච්චරට බලයි. ඒක අඩු කරගෙන රූපේ ඇත්ත පෙනෙන මට්ටමට ගණ්ඩායි මේ කායගත සතිය තියෙන. ඒකට පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියන්නේ. මේකට පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියන්නේ. මොකද මේ ටීවී එකේ පෙනෙන රූප වගේම රූප ටිකක් මේ තියෙන්නේ. වර්ණ සටහනක් මහ භූත ටික ඇසුරු කරගෙන පවතින වර්ණ සටහනක් කියන නුවණ එළඹ සිටියොත් පුද්ගලයේ කෙනෙක් හැටියට මේ පැත්තට අපි හිතින් කිංකිරින් කරන්නෙම නැහැ. නමුත් ඒ දැක්ම ගන්න අපිට තාම බෑ. තාම අපි දක්ෂ නැහැ. අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ප්‍රතිපදා. ඒ වගේ මේ ප්‍රතිපදාව අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්වයෙන් හික්මන්නේ අනුපූර්වයෙන් තමයි නැඹුරු වෙලා තියෙන්නේ. ටිකෙන් ටික තමයි කෙලස් ගෙවෙන්නේ. ඒ නිසා මෙන්න මෙබඳු දර්ශනයක් දැකලා රූපේ පිරිසිඳ දැකපු දවසටයි පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්නේ. මරණයෙන් පස්සේ නෙමෙයි. එයා දන්නවා රූපේ පිරිසිඳ නොදකින තාක් තණ්හාව නැති වෙන්නේ. තණ්හාව නැති නොවන තාක් පංච උපාදාන ස්කන්ධ ලෝකේ පවතිනවා. රූපේ ඇත්ත දැකපු දවසට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් පංච උපාදාන ස්කන්ධ ලෝකේ මිදෙනවා. මට අඬන්න වැළපෙන්න දුක් විඳින්න සිහි කරන්න නෑදෑයෝ ඉතුරු වෙන්නේ නැහැ. මට නැති වෙන්න විනාශ වෙන්න වටිනා ද්‍රව්‍ය ඉතුරු වෙන්නේ නැහැ. ද්‍රව්‍ය වටිනා ද්‍රව්‍ය දිනව මම තණ්හා නොකර ඉන්නව නෙමෙයි. එහෙම ද්‍රව්‍යම නැහැ. තණ්හා කරන්න තමුණුත් නැහැ. දැන් අපිට බොහෝ වෙලාවට හිතෙන්නේ වස්තු තියේ තණ්හා නොකර ඉන්න ඕනේ කියලානේ නේද? නමුත් චිත්‍රයක් ඇතුලේ වටිනා වස්තු තියෙනවද? නැහැ. එහෙනම් ඇස් ඉදිරි පිටට ඇහෙන් දැකපු යම්ම රූප තිබුණා නම් හැම රූපයක්ම සමානමයි චිත්‍රවලට. එහෙනම් වස්තු දැකලා තියෙනවද අපි? මිනිස්සු දැකලා තියෙනවද? නැහැ. නමුත් ප්‍රපංච මනසට අවිද්‍යාවෙන් වැසුණු මනසකට අපිට වටිනා වස්තු පුද්ගලයෝ ඉන්නවා තිබුණා තියනවා කියන තැනකින් තමයි පේන්නේ. ඒක තමයි ලෝකේ. ඒ හින්දා මේ ගනුදෙනුව තියෙන්නේ.
ඒ හින්දායි ගහ ගන්නවා, මරා ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, රත්තරන් හොරකම් කරනවා, මුදල් හොරකම් කරනවා, රිදී හොරකම් කරනවා කිය මේ සතර මහා ධාතුවට පොරකන්නේ. සතර මහා ධාතුවේ මේ පොරකන්නේ ඔක්කොම තමන්ගේ මනසේ තියෙන මේ තණ්හා නැමැති ඡායාවට රැවටිලා. අන්න ඒ ටික ගෙවා ගන්නයි රූපයත් දකින්නේ. රූපයත් බලන තැනට දක්ෂය කරගන්නයි කායගත සතිය වඩන්නේ. මේක කෙනාටම මිසක කරන්න වෙන්නේ මේකේ වැරද්ද හදාගත්තේ තම තමන්ම නම් තමන්ගේම ඇස් ඉදිරිපිටට ආපු අනාත්ම රූපේ ඇත්ත නොදන්නා කම නිසා තමන්ම නම් ලෝකේ හදාගත්තේ මේක ලියා ගන්න වෙන්නේ තමන්ටම. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් කියලා සත්පුරුෂයෙක් වෙලා අපිට පෙන්වුවා මේ නිස්කාරණේ බොරුවකට. ඒ කියන්නේ තියෙන දුකකට දුක් විඳට කමක් නැහැ. ඇත්තටම කෙනෙක් ඉන්නවනම් ඉන්න කෙනා ලෙඩ වෙච්ච, මහලු වෙච්ච, මැරිච්ච නිසා දුකක් විඳනනම් ඒත් කමන්නේ තව. නැති තැනක ප්‍රපංච ටිකකින් දුක් විඳින එකයි තණ්හාව නිසා මේ දුක එන්නේ. කෙලෙස් ටික නිසා විඳින මේ දුකක් තියෙන්නේ. තණ්හාව නැතිනොත් මේ දුක නැති වෙනවා කියලා පෙන්නලා ඒ කෙලෙස් ටික නැති වෙන්නේ ඒ තණ්හාව නැතින සම්මාදිට්ඨිය මෙන්න මේ ඇත්ත දකින්න කියලා පෙන්වනවා. එතකොට රූපය ඇත්ත වේදනාවට තියෙන අපි රූපය ගැන විතරක් කතා කරන්නේ මේ කායගත සතියට ඉඩ හදාගන්න. මේ හැම වාරයකටම මම මතක් කරන්නේ මොන හරි දෙයක් අපි කරද්දි කරන්නේ ඇයි කියන දැනුම අවබෝධය අවශ්‍යමයි. අපි මේ කායගත සතිය වඩන්නේ මේ තරම් උත්සාහවත් විය යුත්තේ, මේ තරම් වීරියවත් විය යුත්තේ, මේ තරම් ධෛර්යය දැම්ම යෙදිය යුත්තේ මොකක් නිසාද කියන අර්ථය අපිට තේරලා තියෙන්න ඕනේ. නිෂ්පල එකක් බලාගෙන නෙමෙයි. මෙහෙම යනකොට නිවන් දකි කියන එකකින් නෙමෙයි. කායගත සතිය වඩන්නේ මොකටද? හොඳට තේරෙනවා, හොඳට දන්නවා මේ විදිහට කය කෙරේ හිත යොමු කරගෙන කයේ ඇත්ත බලන්න අවිද්‍යාවේ රළු මට්ටම ගෙවෙනවා. තණ්හාවේ රළු මට්ටම ගෙවෙනවා. අවිද්‍යාවේ රළු මට්ටම, තණ්හාවේ රළු මට්ටම ගෙවෙනකොට හැම රූපයක්ම මහ භූතයි, උපාදාය රූපයි කියන එක පෙනෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ටම කිසිදු සැකයක් නැතුව ඇස් ඉදිරි පිටටම හිතලා නෙමෙයි මෙනෙහි කිරීමකින් තොරව පෙනෙන රූපේ චිත්‍රයක්මයි කියලා පෙවුනොත් කෙනෙක් පුද්ගලයෙක් හැටියට ගහන්න හෝ බයින්න හෝ ඒ අරබය හිතන්න කියන්න කරන්න යනවද? යන්නේ නැහැ. ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ, ඇදහිීමක් අවශ්‍ය නැහැ. ඔගොල්ලෝ සතිපට්ඨානේ වැඩුවොත් මේ රූපයන්ගේ සැබෑ ස්වභාවය පේනවමයි. ඕනම එකක් කියන්න. පුළුවන් නම් සත්ව පුද්ගල භාවයේ හිතට දැනෙන්නේ නැති විදිහට ටීවී එකක රූප බලන්න. එහෙම බලන්න පුළුවන් නම් ඔයගලන්ට මේ රූප ටිකක් බැලුවේ හැකියි. මේ රූප වල තේ මට්ටම පේනවා. දැන් හොඳට පේනවනේ ටීවී එකේ තියෙන රූපේ කෙනෙක් නෙමෙයි කියලා. නමුත් ඒ රූපේ කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි. කෙනෙක් පුද්ගලයෙක් හැටියට තමන්ට තේරෙන්නේ පෙනෙන්නේ නැතුව රූපේ පවතින සැබෑම ස්වභාවය මේ චිත්‍රයක් කියන එක දකින්න පුළුවන් විදිහේ මට්ටමක් හදාගෙන ටීවී එකක් ගාවට බලන්න. ඕගලන්ට බලන්න කතාවක් නැති වෙයි. චිත්‍රපටියක් නැහැ එතකොට. ඒකේ පුද්ගලය පෙනෙන්නේ නැත්තම් මේ ඇහැට පෙනෙන එකේ පෙනෙන්නේ නැහැ. මේ ඇහැට පෙනෙන එකේ පුද්ගලය පෙනෙන තාක් චිත්‍රපටියෙත් ඕගලන්ට කෙනෙක් පෙනෙනවා. එතකොට මේ කායගත සතිය වඩන්නේ කොයිතන දක්වාද? මොකටද? රූපේ පිළිසිඳ දකින්න. ඇයි රූපේ පිළිසිඳ දකින්නේ? මොකටද රූපේ පිළිසිඳ දකින්නේ? රූපේ පිළිසිඳ නොදැකීම නිසා යම් රූපය ආරම්භය තණ්හාවක්
තණ්හාව වශයෙන් හැසිරලා පංච උපාදානස්කන්ධ දුකක් හැදුනා නම් මේ රූපයේ පිළිසින් දැක්කපු දවසට තණ්හාව නැති වෙලා මේ පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා කියන නුවණ තියනවා දන්නවා. ඒ කියන්නේ හොඳටම තේරෙනවා එයාට පෙනෙන රූප ඔක්කොම මෙහෙම පෙවුනොත් නෑදෑකම් නෑ නෑම රූපෙකම. හිතිනවද නෑදෑකම්? පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙනවා කියන එක එයාට මේ දර්ශනෙන්න පේනවා. ඒ කියන්නේ ටීවී එකේ පෙනෙන රූප වගේ ඔක්කොම රූප ටික පෙවුණු. අතීතයේදීත් නෑයෝ හිටියන් නෙමෙයි, දැන් ඉන්නවත් නෙමෙයි, අනාගතයේදද ඉන්නේද නෑ. මමද හිටියන් නෙමෙයි, ඉන්නවත් නෙමෙයි, ඉන්නේද නෑ කියන ටික එළඹ සිටිනවා. ඒ නිසා මේ ජරා මරණ දුකෙන් මිදෙන්න දරන උත්සාහය තාපෙන් ගත්තොත් අජරාමර බව. අජර කියලා කියන්නේ ජරාවක් නෑ, අමර කියලා කියන්නේ මරණයක් නෑ. ජරා මරණ තියෙන්නේ සත්ව පුද්ගල ආත්මීය වූ දේවල් වල. ජරා මරණ තියෙන්නේ රන් රිදී මුතුමැණික් ආදී වස්තු වල. ද්‍රව්‍ය කාරණා වස්තු පුද්ගලයෝ දේවල් වල තමයි ජරා මරණ තියෙන්නේ. සත්ව පුද්ගලයන්ගේ ජරා මරණ තියෙන සත්ව පුද්ගලයෝ ඉන්න නිසායි. එතකොට රූපයේ පිරිසිඳ දැකපු දවසට තණ්හාව නැහැ. අම්මට තාත්තා අයියා කනෙන්ද මාමා තමන් ගැන තියෙන තණ්හාව නැහැ. ඒ රූපේ පිරිසින් දැක්කම තණ්හාව නැති වුණාම මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ වෙනවා කියලා දන්නවා. ඒ නිසා රූපේ පිරිසින් දකින්නයි මේ සතිපට්ඨාන කායගත සතිය වඩන්නේ කියන දැනුම එනවා. අරගෙන එක තැනක ඉඳගෙන ඉන්නකොට අපි අරදවල් මතක් කළා වගේ සති නිමිති හිත තබාගෙන සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරනවා. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හිත දැඩි කරගන්නවා. ඒත් දන්නේව නැ ටිකකින් හිත අහකට යනවා. ගියාම ආයෙත් මතක් කරලා ගන්නවා. අරගෙන වෙනතට වඩා හිතේ උද්‍යෝගමත්කම, වීරියවන්තකම, හිත දැඩි කර ගැනීමකට නෑ. හිත දැන් නම් යන්න දෙන්නෙම නෑ කියලා හොඳ අවදි බවක් ඇති කර ගන්නවා. ඇති කරගෙන සති නිමිති හිත තියාගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. එහෙම කළත් ඒ දැඩි බව, වීරිය හිමින් දන්නේම නැතුව ටික අඩු වෙලා ආයෙත් හිත අහකට යනවා. ඊට පස්සේ ආපහු හිත දැඩි කර ගන්නවා. මේ වගේ හිත අහකට යනවා, ආයෙත් ගන්නවා. ඔහොම ඕකට තමයි අභ්‍යාස කරනවා, පුරුදු කරනවා, වඩනවා කියලා කියන්නේ. සති නිමිත්තේ හිත තබව ගමම හිත එහෙමම නතර වෙලා දුවන්නවත් නැතුව ඉන්නවනම් වඩන්න දෙයක් නැහැ. භාවනාව කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඉතින් හිත තියනවනේ එහෙම. නමුත් එහෙම බැරි නිසා, නොපවතින නිසායි අපිට ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒ විදිහට හිතේ කතා කරන මේ ගතිය ටික අඩු වෙන්න සති නිමිත්තේ හිත බැඳිලා ආස්වාද ප්‍රස්වාසයත් එක්ක සිහි නුවණ තියෙන ගතිය වැඩි වෙනවා. ඒ ගතිය වැඩි වෙන්න එක දේවල් හිතෙන ගතිය අඩු වෙනවා. මේ විදිහට එක තැනක ඉඳගෙන ඉන්නකොට ආනාපාන සතිය වඩනවා. ඊට පස්සේ ඊට අමතරව එතනින් නැගිටිනකොටම කය පැත්තට හිත තබාගෙන නැගිටිනවා කියන එකට දැනුම් සහිතව සිහිය ඇතුවම නැගිටිනවා. බාහිර කෙනෙක් ගැන හිතා නැගිටින්නේ නැහැ. බාහිර දෙයක් කරන්න ඕනේ කියන කමින් නැගිටින්නේ නැහැ. යමක් කරන්න ඕනේ කියන අදහස තිබුණත් අදහස ඇතුව නැගිටිනකොට නැගිටින බව දන්නවා. දැනුම් සහිතව බාහිර දේවල් එක ගනුදෙනු කරන්නේ ආධ්‍යාත්මික පැත්තේ හිත තබාගෙනමයි.
තමන් රක්ෂිත ස්ථානයක ඉඳගෙනමයි. අපි ගැඹුරු ලින්දකට ප්‍රපාතයකට එබෙනවා නම් එබිලා බලන්නේ කඹයක් හරි අල්ලගෙන ගහක් හරි අල්ලගෙන ඒ මත තමන් වැටෙන්නේ නැති වෙන්න මේ පැත්තෙන් හොඳට රැකවරණයක් තබාගෙනයි ප්‍රපාතයට එබෙන්නේ නේ. ඒ වගේ ඇහැ ප්‍රපාතයක්, රූපය ප්‍රපාතයක්, ජාති ජරා මරණ සංඛ්‍යාත ජාති ජරා මරණ සංඛ්‍යාත දුකට පමුණුවන ප්‍රපාතයක් ඇහැ. ප්‍රපාතයක් රූපය. කන ප්‍රපාතයක්, ශබ්දේ ප්‍රපාතයක්. ඔබ වැටෙන්නේ ජාති ජරා මරණ නැති වලට. ඒ නිසා ආධ්‍යාත්මික පැත්තේ හොඳට සිහිය තබාගෙන නුවණ තබාගෙන ඒ පැත්තට එළඹෙන්න. එහෙම වුණොත් ඔබ වැටෙන්නේ නැහැ ප්‍රපාතයට. ඒ ලෝකේ ඇත්ත වෙන්නේ නැහැ. ඒ නිසා ඉඳගෙන භාවනා කරලා නැගිටිනකොට නැගිටින බවට සිහියයි, යනකොට යන බවට සිහියයි, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බවට සිහියයි, ඉඳ ගන්නකොට ඉඳ ගන්න බවට සිහියයි. හැම වෙලාවෙම හතර ඉරියව්ව ගැන දැනුම් සහගතව කරන්න. ඒ කියන්නේ වැඩි කාලයක් ඔබ තුල ඉන්නවා. වැඩි කාලයක් ඔබ කායගත සතියින් ඉන්නවා කියන එකට නිදසුනක් ඒක බැරි හින්දා තමයි පුරුදු වෙන්නේ අපි. ඒ හින්දායි මේක පුරුදු කරන්න කියලා කියන්නේ. අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ජීවිතෙත් අනන්ත ජාති සංසාරෙත් බාහිරේ දිහා බලාගෙනම හිතින් කිරින් කරන්න. නමුත් කොච්චර බණ ඇහුවත් හරියන්නේ නැහැ. මේක අභ්‍යාසකට යුතුයමයි. තමයි. හුරු වී යුතුයමයි ලෝකේ ජීවත් වෙන්න, ලෝකෙට පතිත නොවි. ඒ නිසා කුමන ඉරියව්වක් පැවැත්වුවත් ඉරියව්ව පැත්තට සිහියයි. යම් කිසි වැඩ කටයුත්තක් කරනකොට කරන දෙයට සිහියයි. කුමන ආකාරයකින් සිහියද? මේ කය ආහාරයෙන් හැදුණු මේ සතර මහා ධාතු රූපයක් එක්කයි ගනුදෙනු කරන්නේ කියන එකට සිහියයි. ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් 32ක එක්කයි ගනුදෙනු කරන්නේ කියන එකට සිහියයි. ඒ විදිහට මේ කය කුණුපු වශයෙන් හෝ බලන්න, ධාතු වශයෙන් හෝ බලන්න, නවසීවිතිකයේ වශයෙන් හෝ බලන්න. ඒ කියන්නේ අනේ මේ රූපය විඥානේ නිරුද්ධ වුණොත් ඉද්දිමිලා නිල්ලලා පුපුරලා ඕජාව ගලන තත්ත්වයටපත් වෙන රූපයක් නේද මේ කියන එකට සිහියයි. ඒ වගේ නවසීවිතිකයෙන් පාඩම් කරගන්න. පාඩම් කරගෙන ඒ හැම ගතියක්ම මේ ශරීරෙට ආදේශ කරන තාම ඒ தත්ත්වයටපත් නොවුණු මේ කය මේ தත්ත්වයටපත් වෙන්න පුළුවන් එකක් නේද මේ කියලා. කොහොම බලන්න මේ කය මම කියලා ඇසුරු කරපු ගතිය ගෙවෙනවා, අඩු වෙනවා. මගේ තව සත්‍ය පුද්ගලයෝ කියලා ඇසුරු කරපු ගතිය ගෙවෙනවා. ඒ ගෙවෙන්න ඔයගලන්ට මේ රූපේ සැබෑ ස්වභාවය ටික පෙනෙනවා. ටික මොනතරම් ඇත්තද මේක කියලා පෙනේ. රූපය හොඳටම පිරිසිඳ දැකපු දවසට ඕගොල්ලොම කියන වචනයක් තමයි අපි උදේ හවස වන්දනා කරන්නේ. මොකද්ද? සුවක්ඛතෝ භගවතා ධම්ම. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ මනාකොට දේශනා කළා තියෙනවා නේද? මොනතරම් ඇත්තද කියන එක පෙනෙන්න ඕනේ ඕගොල්ලෝ රූපය දැකපු දවසට. ඒක තමයි නිම්ම. එදාට තමයි ධර්මයේ ගුණ ඕගොල්ලන්ට දැනෙන්නේ. සංදිත්තිකයි අකාලිකයි මෙහෙ ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට ඕගොල්ලෝ කියන බය නැතුව. ඇස් ඉදිරි පිටට
මිනිස්සුන්ගේ පුද්ගලයන්ගේ සත්‍යයන්ගේ රූප ආවේ නැහැ එන්නේ නැහැ ආවනම් එන්නේ මෙන්න මෙබඳු දෙයකුයි කියලා ඕගොල්ලන්ට පේන දේ ඕගොල්ලෝ කියනවා එදාට. ඒ නිසා ඔන්න ඔය වගේ අර්ථයක් සඳහායි අපි භාවනා කරන්නේ කියන ටික තේරුම් අරගෙන දැන් හැමදෙනාම අර වගේ භාවනා කරන්න මෙතන හරි තැන් වලට හරි ගිහිල්ලා ඉඳගැනීමෙන් සක්මනීමෙන් අර මං කිව්වා වගේ සති නිමිති හිත තබාගෙන හිත දුවන්න නොදී 100ෙන්ම ආනාපාන සතිය වඩනවා. ආපහු හිත හකට ගියොත් ආපහු ගන්නවා. ආපහු 100ෙන්ම ආනාපාන සතිය වඩන මේ වගේ ටිකක් කළා භාවනා කරන්න පුළුවන්කම තිබුණා. හිතමතම නැගිටින්න. සති නිමිති හිත තබාගෙන කාය කෙරෙහි සිහියෙන් කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපී සෙලවීම නේද මේ සතර මහා ධාතු කය දැන් මේ විදිහට නේද මේ පවතින්නේ මේ සතර මහා ධාතු කය දැන් මේ චේතනාවෙන් පිළියෙල වෙලා නේද මේ තියෙන්නේ කියන ආකාරයේ යෝනිසෝ මනසිකාරයකින් කුමන හෝ කෙලෙස් ගෙවෙන මනසිකාරයකින් සක්මන් කරන්න ටිකක් ඉස්සරහට සති නිමිති තබා ගන්න ඉස්සරහට යන්න බහුව වෙන්න මේ විදිහට විනාඩි 15ක් විතර සක්මන් කළා ආපහු ඉඳගෙන ආයත ආනාපාන සතිය වඩනවා. ඒ වෙලාවේදී විදර්ශනා කරනකොට යන්න ඕනේ. ආනාපාන සතියට අමතරව විහිසක් වගේ දැනෙනවා නම් ආනාපාන සතිය පොඩ්ඩක් අතහැරලා මේ කයේ කුණුපු කොටස් වශයෙන් ධාතු වශයෙන් ඉඳගෙන ඉන්නකොට බැලුවට කමන්නේ. එහෙම හෝ ආනාපාන සතිය හෝ වඩනවා නැගිටට පස්සේ සති නිමිතියට අතරින්නේ ආනාපාන සතිය අහුවෙන්නේ සති නිමිතියට තබාගෙන කය අනාත්ම ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු කයේ පැවැත්මට සිහිනුවණින් සක්මන් කරනවා. මේ කය මම කියන හැඟීම කයට බැහැලෙන්නේ නැති වෙන විදිහට මම ඇවිදිනවා මම සක්මන් කරනවා මම යනවා එනවා කියන හැඟීම ගෙවෙන විදිහට ඉඳගෙන සක්මන් කරනවා. ওই විදිහට ඉඳගනිමින් සක්මනමින් භාවනා කටයුතුයි මෙතන ඉඳලා